ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්දාය. බුදු කෙනෙක් සිය මුව මඩල විවෘත කරමින් විවර කරමින් යම් බණපදයක් යයිද තුන් ලෝකේම සියල් කතා අතර අග්‍රතම කතාව භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් බණපදයයි. තුන් ලෝකයේ දෙව්ලොව දෙවියන්, පඹලොව බ්‍රහ්මයන්, මනුලොව මිනිසුන් ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ ගම්බීර ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරමින් සිය සසර ගමන කෙටි කරමින් අවසන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්නට කටයුතු කරගත්තා. වර්තමානයේ වෙත්ම අපටත් ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනුත්තරීය ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට වාසනාව උදා වී තිබෙනවා. පින්වත් ඔබේ දෙසවන අද්දරට දෙනෙත් අභියසට ඒ ගම්බීර ශ්‍රී සද්ධර්මයේ රැගෙන එන රූපවාහිනී මාතේ කලන මිතුරාණන්, ගුවන්විදුලි මාතේ කලන මිතුරාණන් එක්ව විවේකී ඉරිදා පින්වත් ඔබට තිලින කරන ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහනේ උදෑසන සදහම් දේශනාව මේ විදිහට පින්වත් ඔබට තිලින කරන්නටයි අප සෝදානම් වෙන්නේ. අද දවසේ ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහනේ උදෑසන සදහම් දේශනාව වෙනුවෙන් බැතිබර දායකත්වයෙන් කටයුතු කරන්නේ ඇමරිකාවේ නිව්යෝක් නගරයේ පදිංචි පින්වත් මාලන් කරුණාරත්න මහත්මයා, ප්‍රියංකා ඒකනායක මෑණියන්, ගාමිණී සුදසිංහ මහත්මයා, ධර්මසිරි කටුගම්පල මහත්මයා සහ එම පින්වතුන්ගේ පවුල්වල සියලු දෙනා විසින් අදත් අප කෙරෙහි අනුකම්පාවෙන්ම ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නු අනුත්තරීය ශ්‍රී සද්ධර්මය අපට මෙනෙහි කර දෙන්නට මහමෙවුනාව භාවනාසප වාසී පින්වත් ස්වාමින් වහන්සේ නමක් උතුම් ධර්මාසනයට වැඩම කර සිටිනවා. සදහම් දේශනාව ආරම්භ කරන්නට මත්තෙන් උන්වහන්සේව අප සියලුම දෙනා බොහෝමත්ම ගෞරවයෙන් පාද වන්දනා කරමින් මේ මොහොතේ සදහම් දේශනාවට පිළිගෙන සිටිමු. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. එසේනම් අවසරයි පින්වත් ස්වාමීනි, තුන් ලෝකයක් අමා මහ නිවනෙන් ඒකාලෝක කළා වූ පරමෝත්තම නිදුකාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ මිහිරි වූ ශ්‍රී සද්ධර්මය අප කෙරෙහි අනුකම්පාවෙන්ම මෙතෙන් පටන් මෙනෙහි කර දෙනසේක්වා. ස්වාමීනි, උදෑසන අප උතුම් වූ සීලෙහි පිහිටුවමින් සදහම් දේශනාව සිදු කරන්නට පින්වත් ඔබ වහන්සේට අප සියලුම දෙනා මේ මොහොතේ ආරාධනා කර සිටිනවා. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. කවුරුත් මාත් සමගම নমස්කාරය කියලා තෙරුවන් සරණ යමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාදු උතුම් වූ සීලේ සමාදන් වීම සඳහා කවුරුත් මං කියුවට පස්සේ කියන්න මම සතුන් මැරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි සොරකමින් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි අබ්‍රහ්මචාරී ජීවිතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි බොරු කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි කේලාම් කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි පරුස වචන කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි හිස් වචන කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි මිත්‍යා ආජීවයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි උතුම් තිසරණ සහිත වූ මාගේ මේ සීලය මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද සංසාර දුකෙන් නිදහස් වීම පිණිසද උපකාර වේවා සාදු 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 කියන්න මාත් සමගම ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහිති සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ
සාමීචි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකසාති සාදු 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 කියන්න මං කිව්වට පස්සේ ඒ භාග්‍යවත්තෝ අරහත්තෝ ගෞතම නම්මෝ අපගේ බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම විතරාගී වූසේක විතදෝසී වූසේක විතමෝහී වූසේක සියලු කුසල ධර්මයන් උපදවාගත්සේක සියලු අකුසල ධර්මයන් ප්‍රහාණය කළසේක සිත කය වචනය සංවර කළසේක අමා මහ නිවන සාක්ෂාත් කළසේක බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම දස බලධාරී වනසේක විශාරද ඥානී වනසේක තථාගත වනසේක අසම සමවනසේක මහා කාරුණික වනසේක මෙසේ අනන්ත ගුණ ඇති බුදුරජාණන් වහන්සේ උදෙසා මේ බබලන පහන් ආලෝකය පූජා කරමි. මේ පැතිරෙන සුවඳ දුම් පූජා කරමි. මේ සුපිපුණු සුවඳ මල් පූජා කරමි. පූජා වේවා පූජාම වේවා.
සාදු කියන්න මාත් සමගම නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම්රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු 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 අප සියලු දෙනාටම මේ ධර්ම මාර්ගයේ පෙන්වා වදාළ අපගේ කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. අසපුවේ වැඩ වාසය කරන සියලු පින්වත් ස්වාමින් වහන්සේලාගෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි. මුලින්ම අපි ඒ සක් දෙවිඳුන් මනුස්ස ලෝකේ වාසය කරද්දී මගමානවක වශයෙන් ඒ සමාදන් වෙලා දිවි තිබෙන තුරාවටම ආරක්ෂා කරපු ඒ වෘත පද හත සමාදන් වෙමු. කවුරුත් මං කිව්වට පස්සේ කියන්න. මම දිවි තිබෙන තුරාවට මව්පියන් හට උපස්ථාන කරන්නෙමි. කුල දෙටුවන් පුදන්නෙමි. මිහිරි වචන කතා කරන්නෙමි. කේලමින් වලකින්නෙමි. මසුරු මල දුරු කළ සිතින් වසන්නෙමි. සත්‍ය වචන කතා කරන්නෙමි. මෙත් සිතින් වසන්නෙමි. සාදු සාදු සාදු. පින්වත්නි, අපගේ බුදුරජාණන් වහන්සේගේ කාලේ ඕගොල්ලෝ වගේ තරුණ කුමාරවරු 30 දෙනෙක් හිටියා. මේ කුමාරවරු 30 දෙනා උද්‍යාන ක්‍රීඩාවට යද්දී 29 දෙනෙකුට හිටියා තමන්ගේ බිරින්දෑවරු. එක කුමාරයෙකුට නගර සෝබනියක් එක්කගෙන ගියා. මේගොල්ලෝ උද්‍යාන ක්‍රීඩාවේ ප්‍රමාද වෙද්දී අර නගර සෝභනිය මේගොල්ලෝ සතු සියලු ආභරණ අරගෙන පැනලා ගියා. එතකොට මේ කුමාරවරු 30 දෙනා ඇවිල්ලා බලද්දි තමන්ගේ ආභරණ මුකුත් නැහැ. තමන්ගේ බිරින්දෑවරුන්ව මාලිගාවලට පිටත් කරලා මේ කුමාරවරු 30 දෙනා ගියා අර නගර සෝභනියව හොයාගෙන. බුදුරජාණන් වහන්සේ දැක්කා අද මේ 30 දෙනාටම ධර්මය අවබෝධ කරගන්න පින තියෙනවා. මේ කුමාරවරු 30 දෙනා එන පාරේ භාග්‍යතුන් වහන්සේ වැඩ සිටියා. එතකොට මේ කුමාරවරු අහන ශ්‍රමණය මේ පැත්තෙන් කාන්තාවක් ගියාද? බුදුරජාණන් වහන්සේ මේ 30 දෙනාගෙන් අහපු ප්‍රශ්නෙට
මේ 30 දෙනාම බය වුණා. ඒ කවුරුත් මීට ඉස්සල්ලා එහෙම දෙයක් අහලා තිබුණේ නැහැ. මොකද්ද බුදුරජාණන් වහන්සේ අහුවේ? කුමාරවරුනි, වඩා ශ්‍රේෂ්ඨ වෙන්නේ, වඩා උතුම් වෙන්නේ ඊ කාන්තාව ගැන සොයන එකද? එහෙම නැත්නම් වඩා උතුම් වෙන්නේ, ශ්‍රේෂ්ඨ වෙන්නේ තමන් ගැන හොයාගන්න එකද කියලා බුදුරජාණන් වහන්සේ අහුවා. දැන් කවුරුත් අපෙන් අහලා තියනවද එහෙම එකක්? අද කාලේ අපි අතර ඉන්න බොහෝ පිරිසක් තමන් ගැනද හොයන්නේ නැත්නම් බොහෝ පිරිසක් හොයන්නේ අනුන් ගැනද? අපෝ අරගොල්ලෝලන් කතා කරන්න බෑ, බොරුවක්මයි කියන්නේ. කා ගැනද දන්නේ? අනුන් ගැන දන්නේ. අපෝ ඒගොල්ලෝ නම් ඇසුරු කරන්න එපා, සිල්වත් ගන්නෙ නෑ. කා ගැනද දන්නේ? අනුන් ගැන දන්නේ. තමන් ගැන දන්නවද එතකොට හරියට? එතකොට මේ ලෝකේ අද ජීවත් වෙන බොහෝ පිරිසක් අනුන් ගැන හොයාගෙන යනවා මිසක්කා තමන් ගැන හොයන්න සිතක් පහළ වෙන්නේ නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළේ තමන් කවුද කියන එක හඳුනා ගන්නට. අර කුමාරවරු 30 දෙනා එදා බුදුරජාණන් වහන්සේගෙන් ධර්මයේ ශ්‍රවණය කළා. එදාම මේ ධර්මය අවබෝධ කරගත්තා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ බවට පත් වුණා. එතකොට මේ 30 දෙනාම කාවද හඳුනාගත්තේ? කාවද හොයාගත්තේ? තමන් ගැන. එතකොට එහෙනම් අපි ගැන හරියටම දන්නවද? මම කොහොම කෙනෙක්ද කියලා අපි ගැනම හොයාගන්න ඕනි. බුදුරජාණන් වහන්සේ වදාළේ තමන් ගැන තමන්ම ප්‍රතිවේක්ෂා කරලා බලන්න. මට රාගය සහිත සිතක්ද තියෙන්නේ? මම රාගෙන් බැට කන කෙනෙක්ද? මම ද්වේෂෙන් බැට කන කෙනෙක්ද? මම ඉරිසියාවෙන් බැට කන කෙනෙක්ද? මම මේ ලාමක අකුසල් වලින් බැට කන කෙනෙක්ද? එහෙම නැත්නම් මේ ලාමක අකුසල් මගේ හිතේ නැද්ද කියලා තමන් ගැන හොයලා බලන්න ඕනේ. ඒ තමන් ගැන හොයලා බලද්දී තමන්ට තේරෙන්න ඕනේ ප්‍රධාන කාරණාවක් තියෙනවා. ඒ ප්‍රධාන කාරණාව තමයි මම මේ සසර දුකෙන් තාම නිදහස් වෙලා නැහැ කියන එක. මොකද්ද ඒ තමන්ට තමන්ව තේරුම් ගද්දී තේරෙන්න ඕනේ ප්‍රධාන කාරණාව මොකද්ද? මේ සසර දුකින් මම තාම නිදහස් වෙලා නැහැ කියන එක. ඒතර භාගවත් බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වෙන්නේ ආන්ගේ සසර දුකින් මේ සත්වයන්ව සදහටම නිදහස් කරවන්නට. ඒ ධර්මය අවබෝධ කරගත්ත පිරිස් මේ සසර දුකින් සදහටම නිදහස් වෙනවා. ඉතින් ඒ වගේ පින්වන්ත පිරිසක් බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ පින්වන්ත පිරිස හිටියේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයෙන් නෙමෙයි. මේගොල්ලෝ හිටියේ බාවරී කියලා බ්‍රාහ්මණයෙක් හිටියා. අහලා තියෙනවද? බාවරී බ්‍රාහ්මණයාගේ වයස අවුරුදු 120යි. මහා පුරුෂ ලක්ෂණ 4ක් තිබුණා. ඒතර මේ පින්වන්ත බ්‍රාහ්මණ කෙනෙක් මෙයාට ආරංචි වුණා බුදු කෙනෙක් මේ ලෝකේ පහළ වෙලා ඉන්නවා කියලා. ආරංචි විච්ච ගමන් මෙයා තමන්ගේ ප්‍රධාන ශිෂ්‍ය පිරිස ඇතුළු අනිත් ශිෂ්‍ය ඔක්කොම යවුවා බුදුරජාණන් වහන්සේ ළඟට. ධර්මයේ අහගෙන මටත් ඇවිල්ලා කියලා දෙන්න කියලා. ඒ ප්‍රධාන ශිෂ්‍යයෝ හිටියා 16 දෙනෙක්. එක්කෙනෙක් කියන්න බලන්න අහලා තියෙන නම අජිත. මතකද? අජිත සූත්‍රයේ ඉන්න අජිත තාපසතුමා. ඒ බාවරී බ්‍රාහ්මණයාගේ ශිෂ්‍යයෙක්. අද අපි ඉගෙන ගන්නේ ඒ බාවරී බ්‍රාහ්මණයාගේ තවත් ශිෂ්‍යයෙක් හිටියා මෙත්තගු කියලා. එතකොට අජිත බුදුරජාණන් වහන්සේගෙන් ඒ අහපු ප්‍රශ්නෙට බුදුරජාණන් වහන්සේ දුන්න උත්තරේ නිසා අජිත ඇතුළු පිරිස අරහත්ත්වයට පත් වුණා. දැන් ඔන්න මෙත්තගු කියන මේ තරුණ බ්‍රාහ්මණතුමත් බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. මේ සූත්‍රයේ තියෙන්නේ කුද්දක නිකායට අයිති
සුත්ත නිපාතේ පාරායන කියන කොටසේ. එතකොට මේ පාරායන කියන කොටස කවුද කටපාඩමින් සජ්ජායනා කළේ ඒ කාලේ? වේලුකණ්ඨකී නන්ද මාතාව සජ්ජායනා කරනවා කටපාඩමින් උදෑසන නැගිටලා. මේ පාරායන කියන මේ කොටස. ඉතින් මෙත්තගු සූත්‍රයේ මේ සූත්‍රයේ නම ඒ මෙත්තගු කියන තරුණ බ්‍රාහ්මණතුමාට බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාව. මෙත්තගු බුදුරජාණන් වහන්සේගෙන් අහනවා පුච්ඡාමිතං භගවා බ්‍රූහිමේතං මඤ්ඤාමිතං වේදගුං භාවිතත්තං. මම හිතන් ඉන්නේ බුදුරජාණන් වහන්සේ නම් මේ ධර්මයේ පරතරටම ගිය දියුණු කරපු සිතක් තියෙන කෙනෙක් කියලයි. ඒ භාග්‍යතුන් වහන්සේගෙන් මම මේ දැන් ප්‍රශ්නයක් අහනවා. කුතෝනු දුක්ඛා සමුදාගතා ඉමේ යේකේචි ලෝකස්මින් අනේක රූපා. මේ ලෝකේ නොඑක් ස්වභාවයෙන් පවතින මේ දුක හටගත්තේ මොකක් නිසාද කියලා ඇහුවා. මොකද දැන් මෙතගු අහපු ප්‍රශ්නේ? මේ ලෝකේ නොඑක් ස්වභාවයෙන් පවතින මේ දුක හටගන්නේ මොකෙන්ද කියලායි බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවේ. දැන් අපි දන්න විදිහ කියන්න බලන්න දුක හටගන්න ක්‍රමය. අපි දන්නේ කොහොමද? අපි අහලා තියෙන්නේ කොහොමද දුක හටගන්නේ මෙහෙමයි කියලා. යායන් තණ්හා පෝනෝ භවිකා. යම් තණ්හාවක් වෙයිද පුනර්භවය පිණිස පවතින නන්දි රාග සහගතා ආශ්වාදයෙන් ඇලෙන తත්‍ර తත්‍රාභි නන්දිනී ඒතන සතුටින් පිළිගන්න යම් තණ්හාවක් වේද ඒක තමයි මේ දුක හට ගැනීමේ ආරි සත්‍ය කියලා අපි අහලා තියෙනවා. තව ක්‍රමයක් කියන්න බලන්න අපි අහලා තියෙන දුක හට ගන්න කොහොමද? පටිච්ච සමුප්පාදයේදී කොහොමද බුදුරජාණන් වහන්සේ වදාළේ? ජාති පච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසා සම්භවಂತಿ. මේ මුළු මහත් දුක් රැසම හටගන්නේ මොකෙන්ද? ඉපදීම නිසා. ඉපදීම හේතු කරගෙන. දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට ගාමිණී කියලා තරුණයෙක් ආවා. මේ ගාමිණී කියන තරුණයා කියනවා භාග්‍යතුන් වහන්සේ මේ දුක ගැන නම් මට යම්කිසි තේරුමක් තියෙනවා. දැන් මොකද්ද මේ දුක කියලා අපිට තේරුම් ගන්න තියෙන දුක මොකද්ද? ජාතිපි දුක්ඛා. ඉපදීම දුකයි. ජරාපි දුක්ඛා. වයසට යෑම දුකයි. ව්‍යාධිපි දුක්ඛෝ. ලෙඩවීම දුකයි. මරණම්පි දුක්ඛං. මරණය දුකයි. අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ. අප්‍රියයන් එක්ක එකතු වීම දුකක්. පියේහි විප්පයෝගෝ දුක්ඛෝ. ප්‍රියයන්ගෙන් වෙන් වෙන්න සිද්ධ වීම දුකක්. යං පිච්ඡං න ලභති තම්පි දුක්ඛං. අපි යමක් කැමතිද ඒ දේ නොලැබීම දුකක්. ඒ කියන්නේ අපි මේ වයසට යන උරුම කරගෙන ඉන්න මේ සත්වයෝ කැමති අනේ අපි නම් මේ වයසට යෑමේ දුක නැත්තම් හොඳයි කියලා. අපි කැමතියි ඒකට. හැබැයි කැමැත්ත තිබුණා කියලා ලැබෙන්නේ නැහැ. ලෙඩ වෙන සත්වයෝ කැමති අනේ මේ ලෙඩ දුක් වලින් මම නිදහස් වෙනවා නම්. හැබැයි ඒ කැමැත්ත තිබුණා කියලා එහෙම නිදහස් වෙන්නේ නැහැ. මරණය උරුම කරගෙන ඉන්න මේ දුක් දුම්නස් සුසුම් හැලීම් උරුම කරගෙන ඉන්න මේ පිරිස් කැමති අනේ මේ දුකෙන් මං නිදහස් වෙනවා නම් කියලා. හැබැයි එහෙම කැමැත්ත තිබුණා පමණින් නිදහස් වෙන්නේ නැහැ. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. කෙටියෙන්ම කියනවා නම් හකුළුවලා කියනවා නම් මේ පංච උපාදානස්කන්ධයයි දුක. එතකොට මෙන්න මේ දුක ගැන මේ ගාමිණීට යම්කිසි අදහසක් තිබුණා. මෙයා ඇවිල්ලා අහනවා භාග්‍යතුන් වහන්සේ මේ දුකේ හට ගැනීම ගැන මට කියලා දෙන්න. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ගාමිණී මං අතීතයේ වෙච්ච දෙයක් ආරම්භයා කිව්වොත් ඔයාට සැකහිතෙයි මේ දේ වුණාද නැද්ද දන්නේ නැහැ කියලා. අනාගතයේ යම්කිසි දෙයක් අරගෙන මං ඔයාට කරුණු කිව්වොත් සැකහිතෙයි
මේක වේවිද නැද්ද දන්නේ නැහැ කියලා. මම මේ වර්තමානයේ පවතින කරුණක් කරන් කියලා දෙන්නම්. බුදුරජාණන් වහන්සේ ගාමිණීගෙන් අහනවා ගාමිණී ඔයාගේ ගමේ පිරිසක් ඉන්නවද? ඒ පිරිසට කරදරයක් වෙද්දි අනතුරක් වෙද්දි ඒ පිරිස දුකටපත් වෙද්දි ඔයාටත් දුක හිතෙනවා. ඔයත් කලබල වෙනවා. ඔයත් අඬනවා වැළපෙනවා. එහෙම පිරිසක් ඉන්නවද? දැන් ඔබ ජීවත් වෙන ප්‍රදේශයේ එහෙම පිරිසක් ඉන්නවද නැද්ද? ඉන්නවනේ. කරදර වෙද්දී ඒගොල්ලෝ දුක් වෙද්දී අපිටත් දුකයි. ඒකට ගාමිණීත් කිව්වා එහෙමයි භාගතුන් වහන්සේ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ හැව්වා ගාමිණී ඔයාගේ ගමේම පිරිසක් ඉන්නවද? ඒ පිරිසට කරදරයක් වුණා කියලා දුකටපත් වුණා කියලා ඔයාට දුක හිතෙන්නේ නැති. දැන් ඔබේ ගමේ එහෙම පිරිසක් ඉන්නවද නැද්ද? එහෙම පිරිසකුත් ඉන්නවනේ. ගාමිණීත් කිව්වා එහෙමයි භාගතුන් වහන්සේ එහෙම පිරිසකුත් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ ඇහුවා ගාමිණී එකම ගමේ ජීවත් වෙන පිරිස අතර එක පිරිසක් ඉන්නවා කරදර වෙද්දී ඔයාට දුකයි. තව පිරිසක් ඉන්නවා කරදරයක් වුණා කියලා ඔයාට දුක හිතෙන්නේ නැහැ. ඇයි මේ වෙනස කියලා ඇහුවා. එතකොට ගාමිණීට තේරුණා ගාමිණී කිව්වා භාගතුන් වහන්සේ මම අර පිරිසට හිතෙන් බැඳිලා ඉන්නේ. ඒ මගේ ඥාතීන්, මගේ දෙමව්පියෝ, මගේ යාළු හිත මිත්‍රාදීන්ට මම බැඳිලා ඉන්නේ. ඒ බැඳීම නිසායි මේ දුක හටගන්නේ. අනිත් පිරිස කෙරෙහි මගේ හිතේ බැඳීමක් නැහැ භාගතුන් වහන්සේ. ඒ නිසා මට දුකක් හටගන්නේ නැහැ කියලා. හරිද වැරදිද? දැන් අද අපේ කවුරු හරි ඥාතියෙක්, යහළුවෙක්, අපේ දෙමව්පියෝ ලෙඩ වෙද්දී අපිට දුක හිතෙන්නේ නැද්ද? නමුත් මේ දවස්වල අපිට නිතර ඇහෙනවා මේ මෙච්චර පිරිසක් ඔන්න දැන් කොරෝනා හැදිලා මෙච්චර පිරිසක් දැන් ලෙඩ වෙලා කියලා ඇහෙනවා. අපිට ඒ වගේ දුකක් ඇති වෙනවද? නෑ අයියේ. අපේ හිතෙන් ඒගොල්ලන්ගේ ගැන බැඳීමක් නෑ අපේ හිතේ. එතකොට නම් මේ දුක හටගන්නේ මොකෙන්ද? මේ බන්ධනය නිසා. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ මෙත්තගු සූත්‍රයේදී ඊටත් වඩා ලස්සන කරුණක් කියලා දුන්න මෙත්තගුට. දැන් මේ මෙත්තගු කියලා කියන්නේ සාමාන්‍ය පිනක් තිබ්බ කෙනෙක් නෙමෙයි. බොහෝ පින්වන්ත කෙනෙක්. නුවණ මොහුකුරා ගිහිල්ලා තිබ්බ කෙනෙක්. බලන්න බුදුරජාණන් වහන්සේ ලස්සන පිළිතුරක් මේ ප්‍රශ්නෙට දුන්නා. දුක්ඛස්ස වේ මං පභවං අපුච්චසි. ඔය ඇහුවේ දැන් දුක තන්තේ පවක්කාමි යථා පජානං. සැබවින් පින්වත් මෙත්තකු ඔබ මගෙන් අසා සිටි දුක උපදින හේතුව ගැන. ඔය දැන් මේ මගෙන් ඇහුවේ දුක හටගන්න ක්‍රමය ගැන. උපදි නිධානා පභවಂತಿ දුක්ඛා. යේකේච ලෝකස්මින් අනේක රූපා. මොකෙන්ද මේ නොයෙක් ස්වභාවයෙන් මේ ලෝකයේ පවතින දුක හටගන්නේ මොකෙන්ද? උපදි නිදානා. උපදි කියලා කියන්නේ මොනවද? උපදි කියලා කියන්නේ කෙලෙස් සහිත කර්ම. මොකද්ද උපදි කියලා කියන්නේ? කෙලෙස් සහිත කර්ම. ඒතකොට බුදුරජාණන් වහන්සේ මේ මෙත්තගු සූත්‍රයේදී කියලා දුන්නා උපදි නිදානා පභවಂತಿ දුක්ඛා. මේ දුක හටගන්නේ කෙලෙස් සහිත කර්ම නිසා. තව වචනයක් මේකේ තියෙනවා යේකේචි ලෝකස්මින් අනේක රූපා. මේ ලෝකේ නොඑක් ස්වභාවයෙන් පවතින දුක. මොකද්ද මේ ලෝකය කියලා කියන්නේ? අපිට පේන මේ බාහිර ලෝකයේද? මේ ඇස, කන, නාසය, දිවකය, මනස සහිත මේ ජීවිතයට තමයි ලෝකය කියලා බුදුරජාණන් වහන්සේ මේ පාවිච්චි කළේ වචනේ. එතකොට මේ අපේ ජීවිතේ නොඑක් ස්වභාවයෙන් යම්කිසි දුකක් තියෙනවා නම් ඒ දුක හටගන්නේ මොකෙන්ද? කෙලෙස් සහිත කර්ම නිසා. එතකොට පින්වත්නි මේ කෙලෙස් අකුසල් සහිත කර්මයක් හටගන්න උපකාර වෙන අකුසල් මුල් කියලා જાතියක් තියෙනවා. මොනවද මේ අකුසල් මුල් කියලා කියන්නේ? ලෝභය කියලා කියන්නේ අකුසල් මූලයක්. අකුසල් හටගන්න මුල් වෙන කරුණක් ලෝභය.
ද්වේෂය කියලා කියන්නේ අකුසල් මූලයක්. අකුසල් හටගන්න මූලික වෙන දෙයක්. මෝහය කියලා කියන්නේ අකුසල් හටගන්න මූලික වෙන අකුසල් මූලයක්. එහෙනම් මතක තියාගන්න ලෝභ, ද්වේෂ, මෝහ කියලා කියන්නේ අකුසල් මුල්. එතකොට මේ අකුසල් මුල් හේතු කරගෙන අපි කයින් යම් කිසි දෙයක් කරනවා නම් මොකද්ද? අකුසලයක්. අපි යම් කිසි වචනයක් කතා කරනවා නම් අකුසලයක්. අපි යම් කිසි සිතුවිල්ලක් හිතනවා නම් ඒක මොකද්ද? අකුසලයක්. ආන් ඒකට තමයි අකුසල් සහගත කර්මයක් කියලා කියන්නේ. දැන් මේ සාමාන්‍ය ලෝකේ ජීවත් වෙන අපි දැන් මේ හොයාගෙන යන්නේ මොකද්ද? සාමාන්‍ය ජනතාව කාමයන්නේ හොයාගෙන යන්නේ. එතකොට මේ කාමයන් හොයාගෙන යනකොට අපේ සිත්වල ඇතිවෙන මේ ලෝභ, ද්වේෂ, ඊර්ෂියාව, එකට එක කිරීම, ක්‍රෝධ, බද්ධ වෛර මේ ඔක්කොම මොනවද? අකුසල් සහගත කර්මයන්. එතකොට මේ කාමය හොයාගෙන මේ කාම ලෝකයේ ඉන්න සත්වයන්ට ඒ විදිහට මේ අකුසල් සහගත කර්ම හට ගන්නවා. හැබැයි ඔබ හිතන්නේ සමාධියක් උපද්දව ගත්ත කෙනෙකුට මේ අකුසල් සහගත කර්ම නැද්ද? එයාටත් තියෙන්න පුළුවන්. කෙනෙක් ඉන්න පුළුවන් තමන් සමාධියක් උපද්දවා ගත්තට පස්සේ එයා හිතනවා මට නෙව මේ සමාධිය තියෙන්නේ. මේ අනිත් කට්ටියට මෙහෙම චිත්ත සමාධියක් නැහැනේ කියලා කල්පනා කරනවා. මොකද්ද? තමා උසස් කරලා අනිත් කට්ටිය හෙලා දැක්ක. මොකද්ද? ඒකත් අකුසල සහගත කර්මයක්. එතකොට එහෙනම් මේ අකුසල් සහගත කර්ම මේ බොහෝ පිරිසක් අතර තියෙනවා. මේ සූත්‍රයේ ඉස්සරහට කියාගෙන යද්දී අපි කතා කරද්දී තේරෙයි මේ උපදී වලින් නිදහස් වෙන්නේ කවුද කියලා. එතකොට මේ අකුසල් සහගත කර්ම එහෙනම් අසිහියෙන් යුක්තව මුලා සිහියෙන් යුක්තව යම් කිසි කෙනෙක් රූපයක් දකිනවා නම් මොකක්ද ඇති වෙන්නේ? අකුසල් සහගත කර්ම. මුලා වූ සිහියෙන් යම් කිසි කෙනෙක් කනෙන් ශබ්දයක් අහනවා නම් මොකක්ද හටගන්නේ? අකුසල් සහගත කර්මයක්. මුලා වූ සිහියෙන් යම් කිසි කෙනෙක් නාසයෙන් ගඳ සුවඳක් විඳිනවා නම් අකුසල් සහගත කර්මයක් හටගන්නවා. ඒ වගේම දිවෙන් රසයක් විඳිනවා නම්, කයෙන් පහසක් විඳිනවා නම්, මනසෙන් යම් කිසි දෙයක් හිත හිතා ඉන්නවා නම් අසිහියෙන් යුක්තව මොකක්ද හටගන්නේ? අකුසල් සහගත කර්මයක් හටගන්නවා. එහෙනම් මේ අකුසල් සහගත කර්මයට පුළුවන් අපිට ආපහු උපතක් ලබා දෙන්න. ආපහු උපත ලබනවා කියලා කියන්නේ මොකද්ද? ආයිමත් දුකටපත් වීම, ජාතිපච්චය, ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ. වයසට යෑමේ දුක, ලෙඩවීමේ දුක, මරණයේ දුක මේ සියලු දුක හටගන්නේ ඉපදීම නිසායි. එතකොට එහෙනම් මේ කෙලෙස් සහගත කර්ම නිසා තමයි දුක හටගන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. එතකොට එහෙනම් අපි ඒක හොඳට මතක තියාගන්න ඕනේ. තණ්හාව නිසා දුක හට ගන්නවා කියලාත් බුදුරජාණන් වහන්සේ වදාලා. ඉපදීම නිසා දුක හට ගන්නවා කියලාත් වදාලා. දැන් මෙතනදී කියලා දෙනවා උපදී නිසා බුදුරජාණන් වහන්සේ වදාලා දුක හට ගන්නවා කියලා. මේ තුනෙන් කෝකද හරි එතකොට? දැන් එක තැනක තණ්හාව නිසා කියලා. එක තැනක ඉපදීම නිසා කියලා. දැන් මේ මෙත්තකට කියන උපදී නිසා කියලා. කෝකද හරි? මේ තුනම හරි. එතකොට මේකට කියනවා ධර්මයේ තියෙන මොන ලක්ෂණය කියලාද? මේකට කියනවා ධර්මයේ තියෙන පරියාය ලක්ෂණය කියලා. ඒ පරියාය වශයෙන් බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා එක එක විදිහට. හැබැයි මේ කියලා දෙන්නේ කරුණු දෙක තුනක් ගැනද? එකම කරුණක් ගැන මේ නොයේ පරියායෙන් කියලා දෙනවා. මොකද ඒ තණ්හාව කියලා දෙයක් තිබුණේ නැත්තම් කෙලෙස් සහගත කර්ම හට ගන්නවද? නෑ. තණ්හාව කියලා දෙයක් තිබුණ නැත්නම් ආයයි උපත පිණිස කර්මයක් හට ගන්නවද? නෑ.
එතකොට මේ එකම කරුණ බුදුරජාණන් වහන්සේ නොඑක ආකාරයෙන් විස්තර කරනවා. ඒකට මොකද්ද කියන්නේ? පරියාය ලක්ෂණය. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඊළඟට යෝවේ අවිද්වා උපදින් කරෝති. ඔන්න ඊළඟ කාරණාව බුදුරජාණන් වහන්සේ වදාලා අවිදු අඳුර තිබෙන කෙනා සකෙලස් කර්මයන් කරයි. එතකොට මේ කෙලෙස් සහගත කර්ම කාගේ අතින්ද සිද්ධ වෙන්නේ? අවිද්‍යාව තියෙන කෙනා අතින්. එහෙනම් කවුරුද මේ කෙලෙස් සහගත කර්ම කරන්නේ? අපිත් කරනවා. සෝවාන් කෙනෙක් කරනවද නැද්ද? එයාටත් තියෙනවා යම්කිසි ප්‍රමාණයක කෙලෙස් සහගත කර්ම. සකදාගාමී කෙනා, අනාගාමී කෙනා, රහතන් වහන්සේට නෑ. අනාගාමී පිරිසටත් සියලු බන්ධනයන්ගෙන් නිදහස් වෙලා නෑ මේ පිරිස. ඒගොල්ලන්ටත් තියෙන රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා කියලා පහක්. එතකොට ඒගොල්ලන්ට අපිට වගේ මේ නිරේ උපදින්න, තිරිසන් ලෝකේ උපදින්න, പ്രേත ලෝකේ උපදින්න කෙලෙස් සහගත කර්ම සිද්ධ වෙන්නේ නෑ. සෝවාන් කෙනෙකුටත් තිරිසන් ලෝකයේ උපදින ආකාරයෙන්, නිරේ උපදින ආකාරයෙන්, പ്രേත ලෝකයට යන ආකාරයෙන් කෙලෙස් සහගත කර්මයක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි අරහත්ත්වයට පත් වෙනකන් අවිද්‍යාව කියන එක පොඩ්ඩක් හරි තියෙනකන් මේ කෙලෙස් සහගත කර්ම තියෙනවා. ඒකනේ බුදුරජාණන් වහන්සේ අර භික්ෂුවක් හිටියා. ඒ භික්ෂුව ධර්මයේ පුරුදු කරලා අනාගාමී වුණා. මේ භික්ෂුවට හිතුණා දැන් ගිහින් නෑනේ අනාගාමී බ්‍රහ්ම ලෝකේ. සුද්ධාවාසයට ගිහින් නෑ අපි කවුරුත්. මේ භික්ෂුවටත් හිතුණා මං එහෙ ගිහිල්ලා පිරිනුවන් පානවා එහෙනම් කියලා. බුදුරජාණන් වහන්සේ දැක්ක දැන් මේ භික්ෂුව වීරියවන්ත නෑ ඉස්සර වගේ. එන්න කියලා ඇහුවා මොකද මේ දැන් වීරි කරන්නේ නැත්තේ ඉස්සර වගේ. භාගතුන් වහන්සේ මට හිතුණා මේ සුද්ධාවාසයේ අපි ගිහින් නැති නිසා පොඩ්ඩක් එහෙත් ගිහිල්ලා බලලම පිරිනුවන් පානවා කියලා. බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුවගෙන් ඇහුවා භික්ෂුව මේ අසෝචි කියන දේ පොඩ්ඩක් තිබ්බා කියලා දුර්ගන්ධයේ වෙනසක් තියෙනවද? නෑ භාගතුන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ වදාලා භික්ෂුව දුක කියන එක පොඩ්ඩක් තිබ්බත් ඒක දුකම තමයි. බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක වැඩියා මේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයේ. ආරංචි වුණා බ්‍රහ්ම පිරිසට ඔන්න බුදුරජාණන් වහන්සේ වැඩියා කියලා. බ්‍රහ්මවරු ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා කියනවා භාග්‍යතුන් වහන්සේ අපි මේ අනාගාමී වුණේ විපස්සී බුදුරජාණන් වහන්සේ කාලේ. කොච්චර කාලයකට ඉස්සෙල්ලාද මේ? කල්ප 91කට ඉස්සෙල්ලා. තාම සසරෙන් නිදහස් වෙලා නැහැ පරිපූර්ණව. සමහර පිරිස් ඇවිල්ලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි මේ අනාගාමී වුණේ සිඛී වෙස්සබු බුදුරජාණන් වහන්සේලාගේ කාලේ. කල්ප 30කට ඉස්සෙල්ලා. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ මේ දුක කියන එක පොඩ්ඩක් තිබ්බත් දුකම තමයි. බුදුරජාණන් වහන්සේ වදාලා අවිද්‍යාව තියෙන කෙනා තමයි කෙලෙස් සහගත කර්ම සිද්ධ කරන්නේ. නුවණ නොමැති ඒ උදවිය දුකටම පැමිණේ යලි යලි. අඥාන ඒ පිරිස ආපහු දුකටමයිපත් වෙන්නේ. ඇයි මේ කෙලෙස් සහගත කර්ම සිද්ධ කරන නිසා. ආයයි දුකටමපත් වෙනවා. ඉපදීමම මුල් කරගෙන භව දුක ඇති වෙයි මෙලෙසින්. මේ විදිහට තමයි මේ ඉපදීම මුල් කරගෙන භව දුක ඇති වෙන්නේ. මේ දෙය දැනගත්ත කෙනා නොකරයි සකලස් කර්මය. මේක තේරුම් ගත්ත කෙනා නම් කෙලෙස් සහගත කර්මයන් කරන්නේ නෑ. මේ ඉපදීම මුල් කරගෙන භව දුක සකස් වෙනවා කියලා තේරුම් ගත්ත කෙනා කෙලෙස් සහිත කර්මයන් නම් කරන්නේ නෑ. එතකොට එහෙනම් මේ කෙලෙස් සහගත කර්ම අපි ගත්තොත් අපට සිද්ධ වෙන්නේ මොන වෙලාවල් වලටද? අපි යම් වෙලාවක මේ ඇසින් රූපයක් දකිනවද අසිහියෙන් යුක්තව කෙලෙස් සහගත කර්ම සකස් වෙනවා. උන්න බුදුරජාණන් වහන්සේ වදාලා ධර්මයේ පුරුදු කරන කෙනෙක් ඉස්සල්ලාම මේ ධර්මයට ආවහම කරන්න ඕන දේවල් අතර මොනවද තියෙන්නේ? ඉන්ද්‍රිය සංවරය. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඇසින් රූපයක් දකිද්දී
කෙලෙස් උපද්දවන නිමිති ගන්න එපා. කෙලෙස් උපද්දවන නිමිත්තක පුංචි කොටසක්වත් ගන්න එපා. ඇසින් රූපයක් දකිද්දී ඒ ඇස සංවර කරගන්න. කනින් ශබ්දයක් අහද්දී ඒ කන සංවර කරගන්න. නාසයෙන් දිවෙන් කයෙන් මනසෙන් මේ කටයුතු කරද්දී අරමුණු ගද්දී සංවර කරගන්න. අන්න එතකොට කෙලෙස් සහගත කර්ම යම් මට්ටමකට අඩු වෙලා සංවර වෙලා. හැබැයි පින්වත්නි අපේ මේ ආයතන 6 කියලා කියන්නේ එහෙමට පාලනය කරගන්න පුළුවන් 6ක්ද? බුදුරජාණන් වහන්සේ මේ ඇස ගැන වදාළේ ඇස කියලා කියන්නේ රූප හොයාගෙන යන එකක් කියලා. දැන් හිතන්න පිරිසක් එකට ඉන්නකොට අපේ ඇස කොහොමද කටයුතු කරන්නේ? ලස්සන රූප දකින්න උත්සාහ කරන්නේ නැද්ද? වටපිට බල බලා. ඇයි මේ ඇස කරන්නේ හැම වෙලෙම ලස්සන රූප හොයාගෙන යනවා. ශබ්ද ගොඩාක් ඇහෙන අතරින් අපි මොකද්ද හොයාගෙන යන්නේ? ලස්සන ශබ්දයක් හොයාගෙන යනවා. දැන් අපි මොන හරි ඔය පර්ෆියුම් එකක් ගන්න ගියාම මේ සුවඳ ඉබේම මොකද කරන්නේ? අපි කැමති සුවඳක් තියෙන එකක් හොයා ගන්නවානේ. මොකද්ද? මේ නාසය සුවඳ හොයාගෙන යනවා. දිව කියන එක ප්‍රනීත රසවල් හොයාගෙන යනවා. කය කියන එක ප්‍රනීත පහසවල් හොයාගෙන යනවා. බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවක් වදාලා. බුදුරජාණන් වහන්සේ වදාලා අපි ඔන්න සත්තු 6 දෙනෙක් අල්ලගන්නවා එක එක තැන්වල ජීවත් වෙන. අපි අල්ලගන්නවා සුනකෙක්ව. නරියෙක් අල්ලගන්නවා. කිඹුලෙක් අල්ලගන්නවා. සර්පයෙක් අල්ලගන්නවා. වඳුරෙක් අල්ලගන්නවා. කුරුල්ලෙක් අල්ලගන්නවා. මේ සත්තු 6 දෙනාව වෙන වෙනම ලණු 6කින් ගැට ගහනවා. ගැට ගහලා මේ ලණු 6 අනිත් කෙරවල එකට ගැට ගහනවා. මොකක් වෙයිද? මොකද්ද වෙන්නේ? ඒ සතා උත්සාහ කරන්නේ ඒ සතා ඉන්න පැත්තට දුවන්න. එතකොට මේකෙදි ප්‍රබල වෙන කෙනා අනිත් සත්තු 5 දෙනා මැදගෙන ඒ පැත්තට දුවනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ ඇස කන නාසය දිවකය මනසේ ස්වභාවයත් ඒ වගේ. සත්තු 6 දෙනෙක් වගේ. එතකොට මේ සටනෙන් ජයගන්නේ කවුද? දැන් අපි හිතමු මෙතන ඉන්න පිරිස ඔක්කොගෙම අපි ඔක්කොම කැමති ලස්සන රූප දකින්න විතරද? නෑ, කෙනෙක් ඉන්න පුළුවන් එයා කැමති සංගීතයට. කෙනෙක් ඉන්න පුළුවන් එයාට මේ කිසි දෙයක් තිබ්බට වැඩක් නෑ, එයාට ඕනේ කන්න මොනවා හරි. එතකොට මේක අරගලයක් සම්පූර්ණම සත්තු 6 දෙනෙක් වගේ. ඊළඟට බුදුරජාන් වහන්සේ වදාලා මේ සත්තු 6 දෙනා ගැට ගහපු අනිත් කෙරවල ගැට ගහනවා කණුවක. දැන් මොකක් වෙයිද? දැන් මේ සත්තු කොච්චර ප්‍රබල වුණත් එයාට පුළුවන් ද අනිත් 5 දෙනා ඇදගෙන දුවන්න? බෑ. ඇයි? දැන් ගැට ගහලා ඉන්නේ කණුවක. බුදුරජාණන් වහන්සේ වදාලා සිහිය ඒ කණුව වගේ. මේ නොයින් රූප හොයාගෙන දුවන මේ ඇහැ ගැට ගහන්න තියෙන්නේ මොකේද? සිහිය කියන කණුවේ. ලස්සන ශබ්ද හොයාගෙන දුවන මේ කන ගැට ගහන්න තියෙන්නේ සිහිය කියන කණුවේ. මේ ආයතන 6 ගැට ගහන්න තියෙන්නේ සිහිය කියන කණුවේ. අන්න එතකොට එයා මේ කෙලෙස් සහගත කර්ම යම් මට්ටමකට පාලනය කරගන්නවා. තාම නිදහස් වෙලාද? නිදහස් වෙලා නැහැ. හැබැයි දැන් පාලනය කරගෙන ඉන්නේ. එතකොට එහෙනම් මතක තියාගන්න මේ විදිහට ඉන්ද්‍රිය සංවරය අපි පුරුදු කරගත්තොත් යම් කිසි මට්ටමකට මේ කෙලෙස් සහගත කර්ම අපිට පාලනය කරගන්න පුළුවන්. හැබැයි අවිද්‍යාව තියෙනකන් මේ කෙලෙස් සහගත කර්ම හට ගන්නවා. මෙත්තගෝ ඊළඟට කියනවා බුදුරජාණන් වහන්සේට බාන්ට ලස්සන්ට තියෙනවා මේ කවියක්. අප විමසෝ එකරුණ ගැන පහදා දුන් සේක අපට
අසනෙමි මම වෙන කරුණක් පහදා දුන මැනවි එයද. දැන් මේ අහපු ප්‍රශ්නෙට භාගතුන් වහන්සේ අපිට පැහැදිලිව උත්තර දුන්නා. දැන් තව කරුණක් අහනවා භාගතුන් වහන්සේ, ඒකත් විසඳලා දෙන්න. ඉපදෙන දිරමින් සිටිනා සෝකෙන් වැළපී සිටිනා මේ සැඩ පහරත් මැඩගෙන කොහොමද නුවණැති උදවිය මෙදුකින් එතරට යන්නේ? මොකක්ද අහපු ප්‍රශ්නේ? නුවණැති පිරිස කොහොමද මේ ඉපදෙමින් මැරෙමින් මේ විඳින දුකෙන් මේ සියලු දුක තරණය කරගෙන ඊතර වෙන්නේ කොහොමද කියලා ඇහුවා. මුනිදානනි එයමාහට පවසන්නේ නම් යහපති මේ සදහම් ඔබහට නම් වැටහි ඇත ඉතා හොඳින්. දැන් මේ කවුද කියන්නේ? මෙත්තගෝ මේ කියන්නේ. මට තේරෙන විදිහට නම් දැන් භාගතුන් වහන්සේට මේ ධර්මයේ හොඳින් වැටහිලා තියෙනවා වගේ. අනේ භාගතුන් වහන්සේ නම් මේ කරුණත් අපිට කියලා දෙන්න. දැන් මොකක්ද අහපු ප්‍රශ්නේ? නුවණැති උදවිය කොහොමද මේ සැඩපහර සිඳලමින් මේ සසරෙන් එතර වෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා ලොවේ යම් දුකක් වේ නම් හඳුනාගෙන එය මැනවින්. එහෙනම් මොකක්ද ඉස්සල්ලාම කරන්න ඕනේ අපි? තමන් දැන් මේ ලොවේ කියන්නේ කොහෙද? තමන්ගේ ජීවිතය ගැන මේ කියන්නේ. තමන් විඳින තමන් අත්දකින දුක ඉස්සල්ලාම මොකද කරන්න ඕනේ? ලොවේ යම් දුකක් වේ නම් හඳුනාගෙන එය මැනවින්. ඉස්සල්ලාම කරන්න ඕනේ ඒක හඳුන ගන්න ඕනේ. මෙන්න මේ ආකාරයේ දුකක් මට තියෙනවා කියලා හඳුන ගන්න ඕනේ. හැබැයි පින්වත්නි, ඒ විදිහට මේ දුක හඳුන ගන්න පුළුවන්ද අපිට? ඇයි මේ දුක අපිට හඳුන ගන්න බැරි? හොඳට මතක තියාගන්න, මේ දුක අප කරා එන්නේ දුකක් වේශයෙන් නෙමෙයි. දැන් අපි කියමු අපිට පෙනි දුකක් එනවා නම්, දැන් අපි කියමු ඔන්න කොහේ හරි ගින්නක් කට අරන්. මිනිස්සු ඒ ගින්න පැත්තටද දුවන්නේ, ගින්නෙන් එහා පැත්තටද දුවන්නේ? අනිත් පැත්තට දුවන්නේ. මොකද ඒක පේනවා අපිට අනතුරක් කියලා. මේ බුදුරජාණන් වහන්සේ මේ පවතින දුක්ඛාරි සත්‍ය එහෙම අපිට ලේසියෙන් බලන්න පුළුවන් දෙයක් නෙමෙයි. සුප්පාවාසා අම්මා මතකයි නේද? සීවලී කුමාරයාගේ අම්මා. කොච්චර කාලයක් දරුවෙක් කුසේ තියාගෙන හිටියද මේ අම්මා? අවුරුදු 7කුයි මාස 7කුයි දරුවා කුසේ. බිහි කරන්න ඇවිල්ලා දවස් 7ක් දැන් දුක් විඳිනවා. ඇයි දැන් මේ බිහි වෙන්නේ? මාස 9ක පුංචි දරුවෙක් නෙමෙයි. අවුරුදු 7ක දරුවෙක් මේ බිහි වෙන්නේ දැන්. ඒ දරුවා බිහි කරන්න ගිහිල්ලා දවස් 7ක් මේ අම්මා දැන් දුක් විඳිනවා. දුක් විඳලා ඒ දරුවව බිහි කළා. මේ සතුටට දවස් 7ක් සුප්පාවාසාමයි ඒ තාත්තයි දාන දුන්නා බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට. අන්තිම දවසේ මේ පුංචි කුමාරයා මේ වෙනකොට කතා කරනවා, ඇවිදිනවා. ඇයි අවුරුදු 7ක ළමයි. සාරිපුත්තයන් වහන්සේත් එක්ක කතා කරනවා දරුවා. මේක දැකපු අම්මගේ හිතේ පුදුමාකාර සතුටක් උපන්නා. අනේ මගේ පුතා සාරිපුත්තයන් වහන්සේත් එක්ක කතා කරනවානේ කියලා. බුදුරජාන් වහන්සේ දැක්ක මේ අම්මගේ හිත දැන් සම්පූර්ණ දරු දුකෙන් වැහිලා ගියා. දරුවගේ මේ සතුටින් වැහිලා ගියා. බුදුරජාන් වහන්සේ හැව්වා, සුප්පාවාසා මේ වගේ තව දරුවෙක් ලබන්න කැමතිද? මොකද සුප්පාවාසාව කිව්වේ? ස්වාමීනි මේ වගේ දරුවා 7ක් වදන්නම් කිව්වා තවම. දැන් මෙයාට මොකක්ද අමතක වුනේ? අර අවුරුදු 7ක් දරුවා කුසේ තියාගෙන හිටපු දුක අමතක වුණා. දැන් හිතන්න, සාමාන්‍යයෙන් අම්මා කෙනෙක් දරුවෙක් ඉන්නකොට කුසේ හයියෙන් ඇවිදිනවද? වෙන්ද වගේ කටයුතු කරනවද? කොච්චර ආරක්ෂාවක් සපයනවද ඒ දරුවටනේ? බයෙන් ඉන්නේ මොකක් හරි වෙයිද කියලා. මේ අම්මයි අවුරුදු 7ක් වෙන්දා ඒ බය, ඒ පීඩාව, දුක හැබැයි අමතක වුණා. බුදුරජාණන් වහන්සේ ලස්සන ගාථාවක් වදාළේ වෙලාවේ. අසාතං සාත රූපේන පිය රූපේන අප්පියං දුක්ඛං සුඛස්ස රූපේන පමත්ත මතිවත්තුනෝ. අසාරවත් වූ දේවල්, වැඩකට නැති දේවල්,
අපි ඉදිරියට එන්නේ සාරවත් විදිහට. අසාතං සාත රූපේන පිය රූපේන අප්පියං අප්‍රිය වූ දේවල් පිළිකුල් දේවල් අපි ඉදිරියට එන්නේ ප්‍රියමනාප විදිහට. දැන් ලස්සන කෙනෙක් දැක්කම අපිට තියෙන ශා ලස්සනයි කියලානේ. හැබැයි අප්‍රිය වූ දෙයක් අපි ඉදිරියට එන්නේ ප්‍රියමනාප විදිහට. දුක්ඛං සුඛස්ස රූපේන දුක එන්නේ මොන වගේද? සැපේ වේශයෙන් දුක එන්නේ. පමත්ත මතිවත්තනෝ ප්‍රමාදී කිනාව යට කරගෙන යනවා. මේක කියනකොටම මේ සුප්පාවා සම්මට තේරුණා මේ මොකද්ද කිව්වේ කියලා. එතකොට එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ මේ අපිම විඳින දුක. අපිම මේ එදිනෙදා අත්විඳින දුක තමයි අපිට අමතක වෙන්නේ. නැද්ද? අපිම එදිනෙදා අත්විඳින දුක තමයි අපිට අමතක වෙන්නේ. එතකොට එහෙනම් අපි විඳින දුක එහෙම අමතක වෙනවා නම් කොහොමද මේ දුක අපි තේරුම් ගන්නේ? මතක තියාගන්න එච්චරට දුෂ්කරයි සත්‍ය දකින්නවා කියන එක. එතකොට එහෙනම් ඉස්සල්ලාම කරන්න ඕන දේ තමයි මේ ලෝකේ නොඑක් ස්වභාවයෙන් මේ පවතින අපි අත්විඳින දුක මම මෙහිම දුකක් විඳිනවා කියලා තේරුම් ගන්න එක. එතකොට එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ මම තාම මේ වයසට යන දුකෙන් නිදහස් වෙලා නැහැ. මම තාම මේ ලෙඩවීමේ දුකෙන් නිදහස් වෙලා නැහැ. මම තාම මේ මරණයට පත්වීමේ දුකෙන් නිදහස් වෙලා නැහැ. මම තාම මේ සසර දුකෙන් නිදහස් වෙලා නැහැ කියලා තමන් හොඳට තේරුම් ගන්න ඕනේ. එක තැනකදී බුදුරජාන් වහන්සේ දේශනා කළා දුක ගැන දකින්න කෙනා තමයි එයාට තමයි ශ්‍රද්ධාව උපදින්නේ කියලා. ඇයි හරියට මේ දුක ගැන තේරුම් ගත්තා නම් මෙහෙම දුකක් තියෙනවා කියලා අන්න එයාට තමයි බුදුරජාන් වහන්සේගේ අවබෝධය ගැන පැහැදීම ඇති වෙන්නේ. එහෙනම් ඉස්සල්ලාම කරන්න ඕන දේ තමයි මේ දුකක් මෙහෙම විඳිනවා කියලා හඳුනා ගන්න ඕනේ. සිහි නුවණින් කල් ගෙවමින් මේ ලොව හැසිරෙන සමනා තරණය කර දමන්නේය මේ සඩ තණ්හා දිය කඳ. සිහි නුවණින් වාසය කරනවා නම් යම් කිසි කෙනෙක් අන්න එයාට පුළුවන් බුදුරජාණන් වහන්සේ මෙතනදී වදාළ වචනයක් තියෙනවා තරණය කර දමන්නේය මේ සැඩ තණ්හා දිය කඳ. සැඩ පහරක් කියලා කියන්නේ දැන් මේ කැලණි ගඟ වැහැලා උතුරන කාලෙට කොහොමද යන්නේ? වැටෙන හැම දෙයක්ම ගහගෙන යනවනේ. අපි කියන්නේ අද නම් කැලණි ගඟේ සැඩ පහර වැඩි කියලා කියනවනේ. එතකොට ඒ කියන්නේ මේකට වැටුනොත් ගහගෙන යනවා අනතුරක්මයි. ඒ වගේ තමයි තණ්හාව. තණ්හා සැඩදිය කඳ. තණ්හාව කියන ඒ වගේ එකක්. සැඩ පහරක් වගේ. මේ ඇසින් රූපයක් දැකලා ඒකට ආසා හිතුනොත් ඒ සැඩ පහරකට අහු වුණා වගේ. කනෙන් ශබ්දයක් අහලා ආසා හිතුනොත් සැඩ පහරකට අහු වුණා වගේ. නාසයෙන් ගඳ සුවඳක් දැනලා ආසා හිතුනොත් සැඩ පහරකට අහු වුණා වගේ. දිවට රසක් දැනිලා ඒ රසයට අහු වුණා කියලා කියන්නේ සැඩ පහරකට අහු වුණා වගේ. කයෙන් පහසක් විඳලා අහු වුණා ආසාව ඇති වුණා කියලා කියන්නේ සැඩ පහරකට අහු වුණා වගේ. එතකොට මේකට බුදුරජාණන් වහන්සේ වදාළේ ඕඝයක් කියලා සැඩ පහරක්. එතකොට ඒක නතර කරගන්න පුළුවන් කෙනෙකුට සංවර කරගන්න පුළුවන් සිහියෙන් ඉන්නවනම් දැන් අජිත ප්‍රශ්නේදී අජිත ඇහුවා කොහොමද මේ තණ්හා ගඟ සංවර කරගන්නේ කියලා. දැන් මෙහෙම සැඩ පාරක් එනවනම් ඉස්සල්ලාම මේක නතර කරගන්නේ කොහොමද මේ සැඩ පහරක ලැබුවේ අජිත. බුදුරජාන් වහන්සේ ලස්සන්ට වදාලා සති තේසං නිවාරණං සිහියෙන් තමයි මේ සැඩ පහර නතර කරගන්න තියෙන්නේ. පඤ්ඤායේතේ පිඨියරේ ප්‍රඥාවෙන් තමයි ඒ තණ්හා සැඩදිය කඳ වියලවන්න තියෙන්නේ. එහෙනම් ඉස්සල්ලාම අපි ළඟ තියෙන්න ඕනේ කවුද? සිහිය නැමැති ආරක්ෂකයා අපි ළඟ ඉන්න ඕනේ. මේ සිහිය කියලා කියන්නේ අපේ ජීවිතයේ ඉන්න ආරක්ෂකෙක්. හරියට
මේ හොඳට ආරක්ෂා සහිත නගරයක ඉන්න දොරටු පාලකෙක් වගේ. ඒ දොරටු පාලකයා තමයි දන්නේ ආවේ කවුද නගරයට ගියේ කවුද කියලා. එතකොට මේ දොරටු පාලකයා දක්ෂ දොරටු පාලකයෙක් නම් ඒ නගරේ ආරක්ෂිතයි. ඒ දොරටු පාලකයා අදක්ෂ දොරටු පාලකයෙක් නම් ඒ නගරය ආරක්ෂිත නැහැ. හතුරෙකුට රිංගන්න පුළුවන් ඒ නගරෙට. ඒ වගේ දක්ෂ දොරටු පාලකයෙක් වගේ තමයි අපේ ජීවිතයට සිහිය. ඇසින් රූපයක් දකිද්දි අන්න ඉන්න ඕනේ දොරටු පාලකයා. කනෙන් ශබ්දයක් අහද්දි ඉන්න ඕනේ දොරටු පාලකයා. නාසයෙන් ගඳ සුවඳක් විඳිද්දි දොරටු පාලකයා ඉන්න ඕනේ. දිවට රසයක් දැනෙද්දි කයට පහසක් දැනෙද්දි දොරටු පාලකයා ඉන්න ඕනේ. දක්ෂ දොරටු පාලකෙක් හිටියොත් අන්න ආරක්ෂිතයි. එතකොට එහෙනම් ඉස්සල්ලාම මේ දුක ගැන තේරුම් අරගෙන සිහිනුවණින් යම් කෙනෙක් කල් ගෙවනවා නම් අන්න එයාට පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ වදාලා මේ තණ්හා සැඩදිය කඳ තරණය කරන්නට. ලේසිද මේක? සිහිය බුදුරජාණන් වහන්සේ මොන වගේ උපමා කළේ? තව උපමාවක් කියන්න බලන්න. සිහිය පවත්වන්න ඕනේ මෙන්න මේ විදිහටයි කියලා. අර ජීවත් වෙන්න කැමති සැපසේ ජීවත් වෙන්න කැමති අපි වගේ මිනිසෙක් ඉන්නවා. දැන් ඔන්න ඔබ කියලා හිතමු. ඔබට දෙනවා තෙල් කලයක් පිරිච්ච. තෙල් කලයක් දීලා කියනවා ඔබ මේක අරන් යන්න ඕනේ. දැන් කවුරු හරි ප්‍රසිද්ධ නිලියක් මේ ළඟ නටනවා. නගරෙ මැද්දේ. කවුරු හරි කියනවා මේ තෙල් කලේ ඔය අරන් යන්න ඕනේ මේ නගරෙ මැද්දෙන් දැන්. හැබැයි එක තෙල් බින්දුවක් හරි වැටුනොත් ඔබේ පිටපැස්සේ වදකයෙක් ඉන්නවා. ඒ වදකයා ඔබේ හිස ගසා දානවා. දැන් මෙයාට දුවා ගන්නත් බෑ මේක දාලා. දැන් අරන් යන්න වෙනවා තෙල් කලේ අර පිරිස මැද්දෙන්. බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි හිතින්වත් නිකන් හිතෙයිද අනින් අර නිලියව පොඩ්ඩක් බලන්න ඕනේ කියලා. ඇයි එයාට ඊට වඩා ජීවිතේ වටිනවා. එයාගේ සම්පූර්ණ අවධානය තියෙන්නේ කොහෙටද දැන්? තෙල් කලයට. ආන් ඒ වගේ සිහිය පුරුදු කරගන්න ඕනේ. අපිට අවශ්‍ය දේ විතරක් අපි හිතන විදිහට. අපිට අවශ්‍ය දේ දකින්න විදිහට. දැන් මේ ඉන්ද්‍රිය සංවරය අතින් මේ බුද්ධ ශාසනයේ හිටපු භික්ෂුන් වහන්සේලාගෙන් අග්‍ර වුණේ කවුද? නන්ද මහරහතන් වහන්සේ. බලන්න නන්ද මහරහතන් වහන්සේ මේ ඉන්ද්‍රිය සංවරයෙන් අග්‍ර ස්ථානය ලබන්න පින තිබුණා. හැබැයි කොහොමද හිටියේ? මොකක් උදෙසාද ධර්මයේ පුරුදු කළේ? අර මේ දිව්‍ය අප්සරාවියෝ ගන්නනේ ධර්මයේ පුරුදු කළේ. බුදුරජාණන් වහන්සේ වදාළේ 500ක් දෙන්නම් ගිහින් ධර්මයේ පුරුදු කරන්න කියලා නැක්කන් ආවේ. එතකොට බලන්න එහෙමට මේ සිහිය පිහිට ගන්න බැරිව හිටපු පිරිස. හැබැයි ධර්මයේ හැසිරෙනකොට සිහිය දියුණු කරලා අග්‍රස්ථානයක් ලැබුවා. ඉන්ද්‍රිය සංවරයේ පිහිටන භික්ෂුන් වහන්සේලා අතරින් අග්‍රයි. එහෙනම් අපිට බැයිද මේක කරන්න? අපිටත් පුළුවන් මේ ඉන්ද්‍රිය සංවරය පුරුදු කරගන්න. අන්න එහෙම පුරුදු කරගත්තොත් මේ තණ්හා සැඩදිය කඳ අපිට යම්කිසි මට්ටමකට සංවර කරගන්න පුළුවන්. ඊළඟට තියෙන්න ඕන දේ තමයි ප්‍රඥාව දියුණු කරන එක. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊළඟට මෙත්තකෝ අහනවා මහා ඉසිවර මුනිදානනි ලොවේ යම් දුකක් වේ නම් හඳුනාගෙන එය මැනවින් මේ ලෝකේ පවතින දුක මනාකොට හඳුනාගෙන සිහිනුවණින් කල් ගෙවමින් මේ ලොව හැසිරෙන සමනා. හොඳට සිහියෙන් මේක හඳුනාගෙන මේ ලෝකේ ජීවත් වෙන කෙනෙක් ඉන්නවා නම් තරණය කරලන්නේ නම් මේ සැඩ තණ්හා දිය කඳ. එහෙම කට්ටිය මේ සංසාර දුකින් ඈතර වෙනවා නම් තම තමන්ම අත්දකිනා ඒ උත්තම සිරිසදහම් මමත් පිළිගනිමි අදරින්. භාගතුන් වහන්සේ වදාළේ කාරණාව මං ආදරෙන් පිළිගන්නවා. බුදුරජාණන් වහන්සේ ඊළඟට ලස්සන ගාථාවක් වදාලා අනාගතේ අතීතයේ වර්තමාන කාලයේ හෝ
සැකසී ඇති යමක් වේද නුවණින් හඳුනයි නම් එය. මොකද බුදුරජාණන් වහන්සේ වදාළේ අතීතේ වේවා අනාගතේ වේවා වර්තමානයේ වේවා යම් කිසි දෙයක් සකස් වෙලා තියෙනවා නම් මොකද්ද සකස් වෙලා තියෙන දේ? දැන් අපි පාවිච්චි කරන අපි ළඟ තියෙන අපි අත්දකින සකස් වෙලා තියෙන දේවල් මොනවද? මේ ඇස කියලා කියන්නේ සකස් වෙච්ච දෙයක්. ඇස ඉදිරියට රූප එද්දී තමයි මේ ඇස නම් වූ ආයතනය කියන එක සකස් වෙන්නේ. කන කියන එක සකස් වෙච්ච එකක්. නාසය, දිවකය, මනස කියලා කියන්නේ සකස් වෙච්ච දෙයක්. අපි ලස්සන රූපයක් දැකලා ඒ රූපෙට ආස කළා කියලා කියන්නේ ආසාව කියලා කියන්නේ සකස් වෙච්ච එකක්. දැන් සමහරක් වෙලට නැද්ද අපි ආස කරන රූපයක් තියෙනවා. එතකොට අපි ආදරෙන් බලාගන්න රූපයක් තියෙනවා. මොන හරි අපිට වැරද්දක් කළොත් ඊට පස්සේ වෛර කරන්නේ නැද්ද ඒ රූපයට? ඒ කෙනාට. ඒතර මොකද? ඒ ආසාව ආදරය කියන එක සකස් වෙච්ච එකක්. බන්ධනය කියලා කියන්නේ සකස් වෙච්ච එකක්. වෙනස් වෙලා යනවා. වෙනස් නොවන දෙයක් මේ ලෝකේ තියෙනවද ඒ වගේ? එකම එක දෙයක් තියෙනවා. මොකද්ද? නිවන. නිවන විතරයි සකස් වෙච්ච දෙයක් නොවන දෙයකට මේ ලෝකේ තියෙන්නේ. අනිත් සියලු දේ මේ ලෝකේ සකස් වෙච්ච දේවල් තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ මොකද්ද? අනාගතේ අතීතේ වර්තමාන කාලයේ හෝ සැකසී ඇති යමක් වේද නුවණින් හඳුනයි නම් එය. එතකොට මේ සැකසී ඇති දේවල් වල තියෙන ඇත්ත ස්වභාවය මොකද්ද? මේ යමක් හට අරන් තියෙනවා නම් ඒකේ ඇත්ත ස්වභාවය මොකද්ද? ඇත්ත ස්වභාවය තමයි වෙනස් වෙලා යනවා, අනිත්‍යයි. දැන් මෙතන මේ පිරිස මේ වෙලාවේ අත්දකින යම්කිසි දෙයක් තියෙනවනේ. එක්ක ඇහැට රූපයක් දකිනවා, කනට ශබ්දයක් ඇහෙනවා, කයට පහසක් දෙන මොකක් හරි තියෙනවනේ මේ අවස්ථාවේ. මෙතනින් නැගිටලා ගිය ගමන් මොකද වෙන්නේ? මේ වෙලාවේ තිබිච්ච මේ හඳුනා ගැනීම, චේතනා පහළ කිරීම, ඒ ටික ඔක්කොම වෙනස් වෙලා යනවා. ඊට පස්සේ වෙන එකක් තියෙන්නේ. එතකොට අතීතයේත් අපි ගත්තොත් එහෙම අතීතයේ සතුටු වෙච්ච අවස්ථා තිබුණ නැද්ද? වෙනස් වෙලා ගියා. ඒ වගේම දුක් විඳපු අවස්ථා තිබුණ නැද්ද? වෙනස් වෙලා ගියා. සකස් වෙච්ච දේක තියෙන ස්වභාවය තමයි ඒ අවශ්‍ය දේවල් තියෙනකන් විතරයි ඒක පවතින්නේ. හරියට පහනක් පත්තු කරද්දී ඒ පහන් වැටි තෙල් ඒ වගේම ඒ ඔක්කොම තියෙනකන් විතරයි මේ පහන් දැල්ල පත්තු වෙන්නේ. තෙල් ඉවර වෙනකොට පහන් වැටි ඉවර වෙනකොට ඒ දැල්ල නැති වෙලා යනවා. එතකොට මේ සකස් වෙච්ච දේවල් වල තියෙන ඇත්ත ස්වභාවය අපි හඳුනා ගන්න ඕනේ මොකද්ද? අනිත්‍ය වෙලා යනවා. හරි ලස්සන එක තැනක බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිනවා අනිත්‍යයට සංවේදී වෙන්න කියලා. දැන් අද උදේ අපි නැගෙට වෙලා ඉඳන් මේ මොහොතේනකම් මොකද්ද වුනේ අපිට? වෙනස් වෙවි ගියා. අපි හඳුනාගත්ත දේවල් ඇසින් දැක්ක රූප වෙනස් වෙලා ගියා. කනට ඇහිච්ච ශබ්ද වෙනස් වෙලා ගියා. නාසයට දැනෙච්ච සුවඳවල වෙනස් වෙලා ගියා. දිවට දැනෙච්ච රසවල වෙනස් වෙලා ගියා. කයට අපි විඳපු පහසවල වෙනස් වෙලා ගියා. මේ වෙනකනොත් අපි මේ අනිත්‍යයට තමයි මෝන දුන්නේ. අද දවස ගෙවනකොටත් මොකද්ද වෙන්නේ? අනිත්‍යයටම තමයි අපි මෝන දෙන්නේ. ආන් ඒකට සංවේදී වෙන්න කියලා. තේරුම් ගන්න කියලා අනිත්‍ය වෙන ස්වභාවය. එතකොට හටගත් දේවල් වල තියෙන ඇත්ත ස්වභාවය තමයි අනිත්‍ය වෙලා යනවා. එතකොට හටගත් දේක තව තියෙන ඇත්ත ස්වභාවය තමයි ඒ හටගත් දේවල් නිසා තමයි දුක හටගන්නේ. මතකනේ බුදුරජාණන් වහන්සේ වදාළ අර එක බ්‍රාහ්මණයෙකුට ආස කරන දේවල් නිසා දුක හටගන්නවා කියලා. මේ බ්‍රාහ්මණයට මේක තේරුම් ගියේ නෑනේ. මේ බ්‍රාහ්මණයා කරන එහෙම කොහොමද වෙන්නේ ශ්‍රමණිය? ආස කරන දේවල් නිසා සතුටුනේ හටගන්නේ කියලා කියාගෙන ගියා. කොසල් රජතුමාට ආරංචි වුණා බුදුරජාණන් වහන්සේ මේ ආස කරන දේවල් නිසා දුක හටගන්නවා කිව්වනේ කියලා. මල්ලිකාවට කියනවා බලන්න මල්ලිකා බුදුරජාණන් වහන්සේ කියලා තියෙන එක මේ. හැබැයි මල්ලිකා බිසව තේරුම් ගත්තා බුදුරජාණන් වහන්සේ යමක් වදාළා නම් ඒක ඇත්තක්මයි. පණිවිඩයක් කියවලා බැලුවා මොකද්ද මේ කියපේකේ අර්ථය කියලා. බුදුරජාණන් වහන්සේ තේරුම් කරලා ලැබුවා.
මල්ලික අහනවා රජතුමනි මේ අපේ දුව ඉන්නවනේ. ඔයා මේ දුවට ආදරෙයිද? මොනව අහනවද මල්ලිකා කිව්වා. ඒ මගේ ඇස් දෙක වගේ නෙමේ අපේ දුව. මේ දුවට මොන හරි වුණොත් කරදරයක්. ජී එහෙම කියන්න එපා කිව්වා. මට කන්න බොන්න බැරි වෙයි. මට මේ රාජ්‍ය පාලනය කරගන්න බැරි වෙයි. මට මොකද්ද වෙන්නේ කියලා හිතාගන්න බැරි වෙයි කො මේ දුවට මොන හරි වුණොත් එහෙම. මල්ලිකා කිව්වා ඒක තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ ආස කරන දේවල් නිසා දුක හට ගන්නවා කියලා. එතකොට තමයි තේරුනේ රජතුමාට. ඇයි හේතුව ඒ ආස කරන දේවල් අපි අල්ලගෙන ඉන්නේ. එතකොට ඒ දේ වෙනස් වෙලා යනකොට අපේ හිතේ දුකක් හට ගන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා යද නිච්ඡං තං දුක්ඛං යමක් අනිත්‍ය නම් ඒක දුකයි. ඊළඟට මේ හටගත්ත දේවල් වල තියෙන ඇත්ත ස්වභාවය තමයි අපිට ඕන විදිහට පවත්ව ගන්න බෑ. අනාත්මයි. අපේ වසඟේ පවත්වා ගන්න බෑ මේ හටගත්ත දේවල්. ඒකට හේතුව මොකද? හේතුන් තියෙනකන් තියෙනවා, හේතු නැති වෙනකොට නැති වෙලා යනවා. එතකොට එහෙනම් මේ අතීතේත් වර්තමානයේත් අනාගතේත් හටගන්න දේවල් තුළ තියෙන ඇත්ත ස්වභාවය මොකද්ද? වෙනස් වෙලා යන එක, දුක, තමාට ඕන විදිහට පවත්වා ගන්න බැරි වීම කියන මෙන්න මේ කරුණු තුන තියෙනවා. ඉන්න එතකොට ඔය කරුණු තුන ගැන අපි හොඳට කල්පනාවෙන් ඉන්නවා නම් බුදුරජාණන් වහන්සේ වදාලා ඒවා ගැන හිතේ තියෙන ආසාවෙන් බැස ගැනීම දුරින්ම දුරු කර දමන්න. මේ හටගත්ත දේවල් ගැන තියෙන ආසාව දුරින්ම දුරු කරලා දාන්න. එහෙම කළොත් විඥාණය නොම පිහිටයි කිසි භවයක. එහෙම කරගත්තොත් අපේ මේ විඥානේ පිහිටන්න තැනක් නැහැ. දැන් මේ වෙනකොට අපේ විඥානේ කොහේ හරි පිහිටලාද තියෙන්නේ නැද්ද? පිහිටලා තියෙන්නේ. එතකොට මේ විදිහට අපි මේ ඇත්ත ස්වභාවය දැක්කොත් මේ හටගත්ත දේවල් වල විඥානේ පිහිටන්න තැනක් නැති වෙනවා. බුදුරජාණන් වහන්සේ ළඟට ආවා බාහිය දාරුචීරිය. කොච්චර වෙලා බුදුරජාණන් වහන්සේ මෙයාට බණ කිව්වද? පැයක් විතර බණ කිව්වද මෙයාට? නෑ. බුදුරජාණන් වහන්සේ වදාළේ බාහිය දිත්තේ දිත්තමත්තං භවිස්සති. දැක්කොත් දකින දේ තුල ඒක අල්ලගෙන කෙලස් ඇති කරගෙන එතනින් එහාට අරන් යන්න එපා. දැක්කොත් දැක්ක විතරයි. සුතේ සුතමත්තං භවිස්සති. යම් කිසි දෙයක් කනට ශබ්දයක් ඇහුනොත් ඒ ඇහිච්ච දේ අල්ලගෙන කෙලස් ඇති කරගෙන යන්න එපා. ඇහුනොත් ඇහුන විතරයි. ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදාළක බාහිය ඒ විදිහට පුරුදු කරගත්තොත් ඔබ මෙලොවත් නැහැ. මෙලොව පිටලත් නැහැ. පරලොවත් පිටලා නැහැ. ඒ දෙක අතරත් නැහැ. ඔබ නිදහස් කිව්වා. ඒ කියන මොහොතේ අවබෝධ කරානේ ධර්මයේ. ඒ තරම් වේගෙන් ධර්මය අවබෝධ කළානේ. මේ ගෞතම බුද්ධ ශාසනයේ වැඩ හිටපු වේගෙන්ම ධර්මය අවබෝධ කරපු භික්ෂුවනි බාහිය දාරුචීරී කියලා කියන්නේ. එතකොට මේ වගේ ප්‍රඥාව මෝරන්න හේතුව මොකද? මේ අනිත්‍ය දේ අනිත්‍ය විදිහට කල්පනා කරලා දුක්ඛ දේ දුක්ඛ විදිහට කල්පනා කරලා තමාගේ වසඟේ පවත්වන්න බැරි දේ වසඟේ පවත්වන්න බැරි දේ විදිහට කල්පනා කරලා නුවණින් සසරේ පුරුදු කරලා ඒ රැස් කරගත්ත කර්මය නිසායි මේ අවබෝධ කරගත්තේ. වේගින්. එතකොට නම් මේක අහන අපිට මොකද මේ අවබෝධය කරා යන්නේ නැත්තේ? තාම අපි ඒක පුරුදු කරලා නැහැ මේ විදිහට. හැබැයි පුරුදු කරන්න පටන් ගත්තොත් අපිටත් ඒක තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මෙලෙසින් කල් ගෙවනා විට නපමා වී සිහි නුවණින් මමත්වයද බහැරට කළ ඒ නැනවත් සමනතෙමි ඉපදෙන දිරමින් තිබෙනා සෝකෙන් වැළපී සිටිනා මේ සියලුම දුක් දුම්නස් මෙහිදීම අතහරින්නේය. මේ විදිහට මේ ඇත්ත නුවණින් දකිමින් වාසය කරනවා නම් ආන් ඒකිනා මමත්වයත් බහැරට කරලා මේ තණ්හා සැඩදිය කඳ තරණය කරමින් ඊතරට යනවා.
මෙත්තගෝ කියනවා මහා ඉසිවර මුනිදානන් වදාළ මේ උතුම් වචන පිළිගන්නෙමි මම සතුටින්. ගෞතම බුදු සමිදානන් පහදා දුන් සේක අපට නිකලෙස් වූ අමා නිවන භගවත් සමිඳුන් සදහට මේ දුක දුරු කෙරුවසේක ඔබහට නම් මේ සදහම් වැටහී ඇත ඉතා හොඳින්. භාග්‍යතුන් වහන්සේ අපිට මේ කියලා දුන්නේ නිවන ගැන, අමා නිවන ගැන. මේ විඥානයේ කොහෙවත් පිටන්න නැතුව ඉන්නවා කියලා කියන්නේ නිවන අරහත්වය ගැන තමයි මේ කියලා දුන්නේ. මට තේරෙන විදිහට නම් භාග්‍යතුන් වහන්සේ මේ සියලු දුක් දුරු කරලා ඉන්නේ කියලා. භගවත් මුනි දානෙනි ඔබ මේ ආයුරින් පැහැදිලි ලෙස යමෙකුට විසඳා දෙන විට සැබවින් ඒ සියලු දෙනම හැම දුක් දුරු කරන්නේය. මේ විදිහට ලස්සන්ට පැහැදිලි කරනකොට සියලු දෙනා මේ දුකෙන් නිදහස් වෙනවා. නාගේන්ද්‍රයාණෙනි ඔබ වෙතට පැමිණ නමදිමි මම භගවත් සමිඳුන් මාහට ඒ අයුරින් මේ සදහම් පවසත් නම් ඊතාමනව. මම භාගතුන් වහන්සේ ළඟට ඇවිල්ලා සිරස නමා වන්දනා කරනවා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මෙත්තගෝ දහමේ පරතරටම ගිය නුවණින් හැම දේ දැනගත් කෙලෙස් සිතින් තොරව වසන කාම ලොවට නොම ඇලෙනා යම් අරහත් බමුණෙක් වෙද සැබවින් ඒ මොනිදානන් තරණය කර දැමු වේමය මේ තණ්හා සැඩදිය කඳ වැඩියේමය හේ එතරට කෙලෙස් යවුල් නැත්තේකි කිසි සැකයක් නොමැති කෙනෙකි. ඒ විදිහට මේ අරහත්වේ සාක්ෂාත් කරපු රහතන් වහන්සේලාට කෙලෙස් යහුල් නැත්තේකි. කෙලෙස් නිසා පීඩාවටපත් වෙන්නේ නැහැ. දැන් අපි මේ එදිනෙදා කිනික විදිහට නොඑක් විදිහට පීඩාවටපත් වෙන්නේ දුකටපත් වෙන්නේ මොනෝ නිසාද? කෙලෙස් නිසා. ඒ රහතන් වහන්සේලාට ඒ කෙලෙස් පීඩාවක් නැති වෙන්නේ නැහැ. උන්වහන්සේලා මේ කාම ලෝකෙන් ඈතර වෙලා මේ දුක්ඛිත ලෝකෙන් ඈතර වෙලා වැඩ ඉන්නේ. දහමේ පරතරට වැඩිය ඒ නුවණැති උත්තමයා මේ ගෙවන දිවිය තුලම සියලු තැනම පැතිරී ගිය හැම තණ්හාවම දුරලයි. ඒ විදිහට නුවණින් සිහියෙන් වාසය කරනවනම් ඒ වාසය කළ මේ ධර්මය අවබෝධ කරගත්ත රහතන් වහන්සේලා, ඊතර මේ සසරෙන් ඊතරට ගිය රහතන් වහන්සේලා සියලු තණ්හාවන් බැහැර කරලා ඉන්නේ. කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හා කියන සියලු තණ්හාවන් බැහැර කරනවා. තණ්හාවක් නොමැති සිතින්, කිසි උවදුරු නොමැති සිතින් ආශා රහිතව වසමින් ඉපදෙන දිරනා ලෝකය තරණය කර දැමුවේ යයි ඔහු ගැන මම කියා සිටිමි. ඒගොල්ලෝ තමයි මේ ලෝකයෙන් ඊතරට තරණය කරපු උත්තමයන් වහන්සේලා. මේ දේශනාව මේ විදිහට බුදුරජාණන් වහන්සේ කරද්දී මෙත්තගූ ඇතුළු ඒ මෙත්තගූගේ ශිෂ්‍ය පිරිස, යගේ යාළු හිත මිත්‍රාදීන් පිරිස ඔක්කොම අරහත්ත්වයටපත් වුණා. එතකොට එහෙනම් බුදුරජාණන් වහන්සේ මෙත්තකට කොහොමද වදාළ ඉස්ලාම් පටන් ගන්නවන්නේ කොහොමද? මෙහෙම දුකක් අපිට තියෙනවා කියලා හොඳට නුවණින් තේරුම් ගන්න ඕනේ. ඒ නුවණින් තේරුම් අරගෙන අපි මේ ලෝකයේ තියෙන ඇත්ත ස්වභාවය නිතර නොකඩවා අත් නොහැර සිහි කරන්න ඕනේ. අනිත්‍ය ස්වභාවය, දුක් ස්වභාවය, අනාත්ම ස්වභාවය අත් නොහැර පුරුදු කරගන්න ඕනේ. නිතර කල්පනා කරන්න ඕනේ. ආන් ඒ විදිහට මේ මනස මෝරනකොට එයාට මේ සියලු දුක් දුරු කරලා මේ තණ්හාව මොකද්ද කියලා අවබෝධ කරගෙන මේ සසර ගමනෙන් නිදහස් වෙන්න අවස්ථාව තියෙනවා. ඉතින් අප සියලු දෙනාටත් මේ ගෞතම සාසනයේදී බුදුරජාණන් වහන්සේ මේ මෙත්තගෝ කියන මේ තරුණ ශ්‍රමණයන් වහන්සේට කියලා දුන්න මේ කරුණු අවබෝධ කරගෙන ඒ කරුණු පුරුදු කරගෙන මේ ගෞතම සාසනයේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමේ දුර්ලභ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධා වාහිනිය ලක්කිරු ගුවන්විදුලිය විවේකී ඉරිදා දවසේ පිනත් ඔබේ දෙලව යහපත උදෙසා ඔබට තිළින කරන ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහනේ උදෑසන සදහම් දේශනාවයි එලෙසින් අවසන් වූයේ. අප කෙරෙහි අනුකම්පාවෙන්ම උතුම් වූ ධර්මාසනයට වැඩම කොට වදාළ පින්වත් ස්වාමීන් වහන්සේට මේ මොහොතේ අපි යලිත් වතාවක්
පාද වන්දනා කරමින් ආරාධනා කර සිටිමු. ස්වාමිනී අප කෙරෙහි අනුකම්පාවෙන්ම මෙතෙන් පටන් අපගේ සිත සමාධියෙහි පිමුටවන්නට ඒ උතුම් භාවනාව සිදු කරන සේක්වා. සාදු සාදු සාදු. කවුරුත් පහසු ඉරියව්වකින් වාඩි වෙන්න. ඇස් දෙක පියාගෙන මේ කය බොහෝම සැහැල්ලුවෙන් තියාගන්න. දැන් අපි ටික වෙලාවක් මෛත්‍රී භාවනාව කරමු. කවුරුත් හොඳින් සවන් දීගෙන ඒ මෛත්‍රී සිතුවිලි හොඳට පුරුදු කරන්න. මම වෛර නැත්තෙක් වෙම්වා තරහා නැත්තෙක් වෙම්වා ඊර්ෂ්‍යා නැත්තෙක් වෙම්වා දුක් පීඩා නැත්තෙක් වෙම්වා සුවසේ ජීවත් වෙම්වා ශාන්ත සුවයට පත් වෙම්වා මම වෛර නැත්තෙක් වෙම්වා තරහා නැත්තෙක් වෙම්වා ඊර්ෂ්‍යා නැත්තෙක් වෙම්වා දුක් පීඩා නැත්තෙක් වෙම්වා සුවසේ ජීවත් වෙම්වා ශාන්ත සුවයට පත් වෙම්වා මම වෛර නැත්තෙක් වෙම්වා තරහා නැත්තෙක් වෙම්වා ඊර්ෂ්‍යා නැත්තෙක් වෙම්වා දුක් පීඩා නැත්තෙක් වෙම්වා සුවසේ ජීවත් වෙම්වා ශාන්ත සුවයට පත් වෙම්වා මාමෙන්ම මේ ශාලාවේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා
පීඩා නැත්තෝ වෙත්වා. සුවසේ ජීවත් වෙත්වා. ශාන්ත සුවයට පත්වෙත්වා. මාමෙන්ම මේ අසපුයේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා. තරහා නැත්තෝ වෙත්වා. ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා. දුක් පීඩා නැත්තෝ වෙත්වා. සුවසේ ජීවත් වෙත්වා. ශාන්ත සුවයට පත්වෙත්වා. මාමෙන්ම මේ ගමේ සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා. තරහා නැත්තෝ වෙත්වා. ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා. දුක් පීඩා නැත්තෝ වෙත්වා. සුවසේ ජීවත් වෙත්වා. ශාන්ත සුවයට පත්වෙත්වා. මාමෙන්ම මේ නගරයේ සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා. තරහා නැත්තෝ වෙත්වා. ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා. දුක් පීඩා නැත්තෝ වෙත්වා. සුවසේ ජීවත් වෙත්වා. ශාන්ත සුවයට පත්වෙත්වා. මාමෙන්ම මේ
පලාතේ සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊරිසියා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මාමෙන්ම මේ රටේ සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මාමෙන්ම මේ ලෝකයේ සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මාමෙන්ම සියලු ලෝකවල සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊරිසියා නැත්තෝ වෙත්වා
දුක් පීඩා නැත්තෝ වෙත්වා. සුවසේ ජීවත් වෙත්වා. ශාන්ත සුවයට පත්වෙත්වා. මාමෙන්ම දස දිසාවේම සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා. තරහා නැත්තෝ වෙත්වා. ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා. දුක් පීඩා නැත්තෝ වෙත්වා. සුවසේ ජීවත් වෙත්වා. ශාන්ත සුවයට පත්වෙත්වා. සියලුම සත්වයෝ සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සාදු සාදු සාදු. ශ්‍රෝතරුප වාහිනිය ලක්කිරු ගුවන්විදුලිය පිනොත් ඔබේ දෙලව යහපත උදෙසා ඔබට තිළින කරන ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහනේ උදෑසන සදහම් දේශනාවයි මේ විදිහට අවසන් වූයේ. අද දවසේ සදහම් දේශනාව වෙනුවෙන් බැතිබර දායකත්වයේගෙන කටයුතු කළා වූ සදහැවතුන් හට උතුම් වූ පුණ්‍යානුමෝදනාව සිදු කරන්නට පින්වත් ස්වාමීන් වහන්සේට මේ මොහොතේ බොහෝමත්ම ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. මත්නි අද දවසේ සීල භාවනා වැඩසටහන සඳහා දායකත්වයේ දරන්නේ ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ පදිංචි පින්වත් මාලන් කරුණාරත්න මහතා, ඒ වගේම ප්‍රියංකා ඒකනායක මෑණියන්, ගාමිණී සුදසිංහ මහතා, ධර්මසිරි කටුගම්පල මහතා සහ එම පවුලේ සියලු පින්වතුන්. ඉතින් අද රැස් කරගත්තා වූ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු සියලුම දෙවිවරුන්ට, සක් දෙවිඳුන් ප්‍රධාන සතරවරම් දෙවිවරුන්ට, සෙම්පති දෙවිවරු ප්‍රධාන ඉෂ්ඨකාමී දෙවිවරුන් ඇතුළු නානා නම්ගොත් වලින් ප්‍රදේශ භාරව ලෝක භාරව වැඩ සිටින සියලු දෙවියෝද මේ පින් දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවිවරුන්ගේ ධාර්මික ආරක්ෂාව රැකවරණය මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරූ ඒ පින්වතුන්ට පවුලේ සියලු දෙනාට සලසා දෙත්වා. මේ පින්වත් සියලු දෙනාටත් සලසා දෙත්වා. දෙවියෝද මේ ගෞතම ශාසනයේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ඒ දායකත්වයේ දරන පින්වතුන් නමින් මිය පරලොව ගිය දෙමව්පියන් වන HK රම්බණ්ඩා පින්වත් පියාණන්ට, HM බිසෝමණිකේ මෑණියන් ඇතුළු නමින් මිය පරලොව ගිය ප්‍රියංකා මෑණියන්ගේ නමින් මිය පරලොව ගිය RB ඒකනායක පියාණන්ට, DB සිවුරත්න, මහින්ද සිවුරත්න, ලයනල් සිවුරත්න යන පින්වතුන්ට,
G.S. Pereira, Peter Sinho, යහෝන්ස් සුදසිංහ සේදිරිස් කටුගම්පල යන ඒ පියවරුන්ට W.A. ප්‍රේමලතා ඇග්නස් පෙරේරා සෝමාවතී වෙත්තසිංහ කරුණාවතී රුවන්පතිරණ ජේන් නෝනා ලොකුසිංහ යන ඒ පින්වත් සියලු දෙනාටත් නමින් මිය පරලොව ගිය සියලුම ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා ඒ ඥාතීන්ගේ පරලොව ජීවිත සුවපත් වෙත්වා සපවත් වෙත්වා සංසාර දුකෙන් අත මිදෙත්වා සාදු 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 විශේෂයෙන් අපට ධර්ම මාර්ගයේ පෙන්වා වදාළ අපගේ ගෞරවනීය කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ප්‍රධාන ලෝවාසී සියලු පින්වත් ස්වාමින් වහන්සේලාට මේ රැස් කරගත්තා වූ සියලු පින් බලෙන් මේ ගෞතම ශාසනයේදී උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා සාදු සාදු සාදු. ඒ වගේ මේ දායකත්වයේ දරූ පින්වතුන්ගේ සුජීවත්ව සිටින ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල උපන්දිනයේ සමරන පින්වත් ඔෂාන් කරුණාරත්න පුතුණුවන්ට ප්‍රියන්කා ඒකනායක මෑණියන්ට මනෝජා ඒකනායක සොහොයුරිට කාවිංග සිවුරත්න සොහොයුරාට මාලන් කරුණාරත්න මහතා ප්‍රවීණා කරුණාරත්න දියණිය අරුණ ශාන්ත ඒකනායක පුබුදු සිවුරත්න සෙනුකි නඩේෂන් දියණිය ඇතුළු ඒ වගේම නන්දා සිවුරත්න සන්දහා ඒකනායක තිලකාවතී මෑණියන් චන්ද්‍රා කටුගම්පල අනූෂා නඩේෂන්ගේ M.A. සෝමාවතී මෑණියන් M.A. කමලාවතී K.A. නන්දාවතී මෑණියන් අනුෂ්ක සිල්වා මහතා ඇතුළු දායකත්වයේ දරූ පින්වතුන් ඒ පවුල්වල සියලු දෙනාට මේ රැස් කරගත්තා වූ සියලු පින් බලෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සලසේවා තුනුරුවනේ අනන්ත ආශිර්වාද රැකවරණ සලසේවා. ඒ වගේම මේ ධර්ම දේශනාව සඳහා මේ පැමිණි ඒ වගේම මේ විකාශය කටයුතු සඳහා උදව්පකාර කළ සියලු දෙනාට මේ රැස් කරගත්තා වූ සියලු පින් බලෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සලසේවා. සියලු දෙනාට තුනුරුවනේ අනන්ත ආශිර්වාද රැකවරණ සලසේවා. මේ ගෞතම ශාසනයේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා සාදු. සියලු දෙනාට සිතක් ශාන්තියක් යහපතක්ම වේවා කියන මෙත් සිතින් ආශිර්වාද කරනවා. කවුරුත් වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. සාදු සාදු සාදු. අප කෙරෙහි අනුකම්පාවෙන්ම උදෑසන ධර්මදේශනාවෙන් වෙනුවෙන් වැඩම කොට වදාළ මහමෙවුනාව භාවනා අසපුවාසේ පින්වත් ස්වාමින් වහන්සේ අප ඔබ වහන්සේට උතුම් පුණ්‍යානුමෝදනා කරනවා ස්වාමීනි. ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සියලු සුවපත් භාවයේ වේවා. මේ ගෞතම බුදුසසුන තුලදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයෙන් මේ ගෝරතර සසර ඉදිරියට යන්නට පින්වත් ඔබ වහන්සේට ධර්ම දේශනාවෙන් රැස් වූ සියලුම පින් එක ලෙසම හේතු වාසනා වේවායි කියා සාදු සාදු සාදු. විවේකී ඉරිදා දවසේ ශ්‍රද්ධා රූපවාහිනිය ලක්විරු ගුවන් විදුලිය මෙත් සිතින් ඔබ කෙරෙහි අනුකම්පාවෙන්ම තිලින කරන ශ්‍රද්ධා සතියන්ත සදහම් දේශනා මාලාවේ උදෑසන සදහම් දේශනාව නිමා කරමින් ඔබේ දෙනෙත් අභියසින් ඔබගේ දෙසවන අතරෙන් සමුගෙන යන්නටයි අප මෙලෙසින් සෝදානම් වෙන්නේ. යලිත් දහවල එකට මෙවන් වූ සොඳුරු සදහම් පරයායක් පිනත් ඔබට රූපවාහිනී මාතේ කලන මිතුරාණන් ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ
ගුවන්විදුලි මාධ්‍යයේ කලන මිතුරු ලක්‍ර ගුවන්විදුලි ඔස්සේ තිලින කරන බලාපොරොත්තුවෙන් අප සමුගන්නටයි සෝදානම් වෙන්නේ. පින්වත් ඔබටත් පුළුවන් අද දවසේ ඇමරිකාවේ නිව්යෝක් නගරයේ පදිංචි පින්වත් මාලන් කරුණාරත්න මහත්මයා, ප්‍රියංකා ඒකනායක මෑණියන්, ගාමිණී සුදසිංහ මහතා, ඒ වගේම ධර්මසිරි කටුකම්බල මහතා සහ එම පින්වතුන්ගේ හිතමිතුරු සියලු දෙනා වාගේම බැතිබර දායකත්වයේ ගනිමින් මෙවන් වූ සොඳුරු දහම් දේශනාවක් වෙනුවෙන් බැතිබර දායකත්වයේ ගෙන කටයුතු කරන්නට, ඔබේ ජීවිතයේ පිනෙන් පුරවා ගන්නට ඒ තුළින් ඔබට පුළුවන්කම තිබෙනවා. අප සිහිපත් කරන්නම් අපගේ දුරකථන අංකයන් 071 232 8887 071 232 8887 එවැගේම 0112 571 471 0112 571 471 යන ඇමතුම් අංකයන් ඔස්සේ පිළිබඳව තොරතුරු විමසන්නටත් පුළුවන් බව ඔබට සිහිපත් කරනවා. යලිත් දහවල එකට ශ්‍රද්ධා රූපවාහිනියෙන් ලකුරු ගුවන්විදුලිය ඔස්සේ හමු වෙන බලාපොරොත්තුවෙන් ප්‍රධාන පාලක මැදිරියට සම්බන්ධතාවය ලබා ගන්නටයි සෝබදානම් වෙන්නේ. ශ්‍රද්ධා රූපවාහිනිය සොපිහිටි කඩුවෙල හේවාගම බෝධිඥාන මහමෙවුනාව භාවනා අසපුවේ උතුම් සදහම් ශාලාවේ සිට අද දවසේ ධර්ම ශ්‍රවණය කළා වූ පින් රැස් කරගත්තා වූ ඔබ සියලුම දෙනාටත් අප සියලුම දෙනාටත් තෙරුවනේ අනන්ත ආශිර්වාදය ධාර්මික දෙවියන්ගේ සියලු රැකවරණය වේවා. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.